තිරුවන් සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි 46 වන සජීවී ධර්ම සාකච්ඡා වාරයයි අද දවසේදී ආරම්භ කරන්නේ. समन्ता चक्रवालीसु अत्रा गच्छन्तु दीवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्दं ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සජීවී ධර්ම සාකච්ඡා මාලාවේ 46 වන ධර්ම සාකච්ඡා වාරයයි අද රත්නපුර මිනිපුර අමාසාද තපෝවන ආරණ්‍ය සේනාසනයේ සිට ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්බර සාන්තිරන්තුංග මැතිණිය දූ දරුවන් නිර්මාණය කළ මේ උතුම් පුණ්‍ය භූමියේ සිට 46 වන ධර්ම සාකච්ඡා වාරය ආරම්භ කරන්නේ. පින්වත්නි, ඔය ඇත්ත අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ සංස්කාර හඳුන්වා දී ඇති අවස්ථා කීපයක් දැනගන්නට ලැබුණා. චිත්ත චෛතසික 52 රූප 28 එකතුව 81ක් ලෙසද පංචස්කන්ධයට අයත් වන සංස්කාර ස්කන්ධය ලෙස චෛතසික 52කින් වේදනාව හා සංඥාව ඉවත් කොට 50ක් ලෙසද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර ලෙසද සංස්කාරයන්ගේ අර්ථයේ යෙදෙන අවස්ථාව අනුව වෙනස් වේද. මෙය පිළිබඳව අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් මේ ධර්ම දානයේ සඳහා කටයුතු කරන සියලු දෙනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා. සාදු 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 කියලා. සත්පුරුෂ පින්වත්නි, මෙතනදී හිතන්න එපා ඔය සංස්කාරයන්ගේ අර්ථය ඒ යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙනවා කියලා. සංස්කාරයන්ගේ අර්ථයේ යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙන්නේ නැහැ. නමුත් යෙදෙන අවස්ථාව අනුව සංස්කාරය මොනවද කියලා වෙන වෙනම දැනගන්න නම් ඕන. ඒ යෙදෙන අවස්ථා අනුව සංස්කාරය වෙන වෙනම දැන ගැනීමයි සංස්කාරයන්ගේ අර්ථය යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙනවාද කියන එකයි හරියට තේරුම් ගන්න. මෙන්න මෙහෙම. සංකාර කියන වචනයෙන් කියවෙන්නේ පත්‍යංගෙන් හටගන්න ධර්ම කියන එක. ඒක පත්‍යෝත්පන්න ධර්ම කියන එකට. එතකොට පත්‍යෝත්පන්න ධර්ම කිව්වහම චිත්ත චෛතසික 52 රූප 28 එකතුව ගත්තාම ඒවා ත්‍රිභූමික සංස්කාර විදියට ගත්තාම සිතයි චෛතසික 52යි රූප 28යි පත්‍යංගෙන් හටගන්න ධර්ම. සිත චෛතසික 52 රූප 28 විදිහට සම්පූර්ණයෙන්ම චිත්ත චෛතසික රූපයෝ ගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ත්‍රිභූමික සංස්කාර විදිහට පත්‍යංගෙන් හටගන්න හිත චෛතසික රූප 28 ඔක්කොම ගැන කතා කරන්න ඕන මාතෘකාවක්.
එතකොට මේ ධර්මතා මේ ගැන ඔක්කොම ගැන කතා කරන ඕන මාතෘකාවේදී ඒ පත්‍යංගෙන් හටගත්ත සිත ගැන, චෛතසික ගැන, රූප ගැන සියල්ල ගැන කතා කරන්න ඕන. ඒ වුණාට පංචස්කන්ධය ගැන කතා කරද්දී පංචස්කන්ධයේදී වෙන වෙනම කොටස් වලට බෙදලා අරගද්දී ඒ මේ චිත්තය ගැන කතා කරන වෙන්නේ විඥානස්කන්ධය කියන කොටසේදී. අර වගේ චිත්තචෛතසික රූප ඔක්කොම එකට අරගෙන කතා කරන්න බෑ. මොකද ස්කන්ධ පහට වෙන් කරනවානේ, බෙදනවානේ. එතෙන්දී විඥානස්කන්ධයට තමයි සත්පුරුෂ පින්වත්නි චිත්තය ගැන කතා කරන්න වෙන්නේ. එතකොට පංචස්කන්ධයේදී ඊට පස්සේ රූපය ගැන රූප 28ේදී රූපස්කන්ධයේදී කතා කරන්න වෙන්නේ. වේදනාස්කන්ධය ගැන වේදනාචෛතසිකය, සංඥාස්කන්ධය ගැන සංඥාචෛතසිකය. එතකොට පංචස්කන්ධයට අයත් වන සංඛාරාස්කන්ධයේ විදිහට එතෙන්දී අපිට කතා කරන්න තියෙන්නේ හිතේ යෙත්නේ චෛතසික ධර්ම 52කින් 50ක් ගැනයි. මොකද අපි කතා කරන්නේ පංචස්කන්ධය ගැන හින්දා. පංචස්කන්ධය ගැන කතා කරනකොට සිතේ යෙදෙන චෛතසික ධර්ම වලින් 50ක් ගැන තමයි මේ පත්‍යංගෙන් හටගන්න ධර්ම 50ක් ගැන තමයි එතෙන්දි කතා කරන්න වෙන්නේ. හැබැයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර විදිහට ගත්තොත් පුඤ්ඤාභි සංකාර විදිහට පත්‍යංගෙන් හටගත් ධර්ම අපුඤ්ඤාභි සංකාර විදිහට, ආනෙන්ජාභි සංකාර විදිහට ගන්නකොට අවිද්‍යාව නිසා සංස්කාර විදිහට පින්වත්නි එතෙන්දි කතා කරන්න වෙන්නේ ඒ පත්‍යංගෙන් හටගත් ධර්ම පින් නිසා ඇති වුණු ඒ ධර්මතා කොහොමද විපාකයේ වශයෙන් විඥාන ආදියට බලපාන්නේ, පව් නිසා ඇති වුණු ඒ ධර්මතා කොහොමද විපාක වශයෙන් විඥාන ආදියට බලපාන්නේ, ආනෙන්ජාභි සංස්කාරයෝ නිසා ඇති වුණු ඒ ධර්මතා. එතකොට පත්‍යංගෙන් හටගත් ඒ ධර්මතා ගැන ඉතින්දි කතා කරන්න වෙනවා. මේ විදිහට පින්වත්නි සංස්කාරයන්ගේ අර්ථය යෙදෙන අවස්ථාව අනුව වෙනස් වේද කියලා ඇහුවොත් සංස්කාරයන් කියන්නේ කොහොමත් පත්‍යංගෙන් හටගන්න ධර්මතා. හැබැයි යෙදෙන අවස්ථාවේදී යෙදෙන ධර්මතාවල ස්වභාවය අනුව පංචස්කන්ධය ගැන කතා කරනවා නම්, චිත්තචෛතසික රූප ධර්ම ගැන කතා කරනවා නම්, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර විදියට විපාක විඥාන ආදියට බලපාන පින්පව් ඒ ආනෙන්ජාභි සංකාර ආදී ඒවා ගැන කතා කරනවා නම් ඒ මාතෘකාවට අදාළ තැන ඉඳලා තමයි මේ මාතෘකාව ගැන කතා කරන්න වෙන්නේ. නමුත් සංකාර කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට නමක්. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. උපෝසතේ සමාදන් වූ අයෙකුට නිතරම බාහිර පරිසරයෙන් වාදනයේ ඇසෙන විට නච්ච ගීත වාදිත සිල්පදේ ආරක්ෂා කරගන්නේ කෙසේද? මිහිරි සංගීතයේ ඇසෙන විට සිත එයට ඇදිලා යයි. එවිට සිල්පදේ ආරක්ෂා කරගන්නේ කෙසේද? එසේම මෙම සිල්පදයේ බිඳින අවස්ථා සිල්පදයේ ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි කියලා. පින්වත්නි නච්ච ගීත වාදිත විසූක දර්ශනා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වහම ඔය ඇත්තෝ නැටීම්, ගැයීම්, බිරාදිය වාදනය කිරීම, විහිළු දැකීම ආදියෙන් වෙන් වෙලා ඉන්න සිල්පදයේ සමාදන් වෙන්නේ. එතකොට ඒවා බැලීම, දැකීම ආදියට උත්සාහවත් නොවි ඒවාට අවධානය යොමු කරන්නේ නැතිව විදර්ශනා ආදී කුසල පැත්තටම ඔබ අවධානය යොමු කරන්න පුරුදු පුහුණු කරගන්න ඕන. ඔය ඇත්තෝ පින්වත්නි නච්ඡාදීනං දස්සන්තා තප්පුරේක්කා තතේවච නච්ඡාදීනං දස්සනස්ස අංගාතීනි භවන්තිතේ කියන කවුණු අනුව අවධානය යොමු කරන්න. නැටීම්, ගැයීම්, බිරාදිය වාදනය කිරීම ආදිය දැකීමත් ඒවා බැලීම, දැකීම ආදියට උත්සාහවත් වීමත් දකිනවා. දැකලා ඒවා බැලීම, දැකීම ආදියට තමනුත් උත්සාහවන්ත වෙනවා. ඒවා බැලීම,
නැටීම ගැයීම බෙර ආදිය වාදනය කරනවා. පින්වත්නි මෙන්න මේ අංග සම්පූර්ණ වුණාම තමයි නච්ච ගීත වායත සිල්පදේ කැඩෙන්නේ. ඔය පින්වතුන් විසින් ඒ සිල් සමාදන්ව ඉන්න වෙලාවේදී නච්ච ගීත වායත සිල්පදේ ආරක්ෂා කරගන්නට පින්වත්නි ඒවා බැලීම දැකීම ආදියට උත්සාහවත් නොවි ඒවා නොපේන නොදැන නොදකින තැනක් තුල ඉන්න උත්සාහවන්ත වෙන්න උනන්දු වෙන්න එපා. ඒ කාරණාවලට මිහිරි සංගීතයේ ඇසෙනකොට හිතේට ඇట్లా යන්නේ ඔය ඇත්තන්ගේ ආස්ව අනුසය ආදී කිරිස් ධර්ම හින්දා ඔබ හිත දමනය කරගන්න. හිත දමනය කරමින් අරමුණු දෙන්න ඒ මිහිරි සංගීත ආදී කවුණවලට නෙමෙයි විදර්ශනා ආදී කවුණවලට. ස්කන්ධ ධාතු ආයතනාදී ඉන්ද්‍රියාදී කවුණුම නැවත නැවත විමසා බලා අවබෝධ කරගන්න පුළුවන් විදිහට ඔය ඇත්ත හිත පුරුදු පුහුණු කරගන්න. ඔය ඇත්ත පින්වත්නි සිල්පදේ ආරක්ෂා කරනවා කියන්නේ ඒ සිල්පදේ රැකීමෙන් ඔබට ලැබෙන යහපත් කුසල විපාකයෝ රාශියක් තියෙනවා. ඒ නිසා ඔය පින්වතුන් විසින් නැටීම ගැයීම බෙර ආදී වාදනය කිරීම ආදී දැකීම ඒවා බැලීම දැකීම ආදියට උත්සාහවන්ත වීම ඒවා බැලීම නැටීම ගැයීම බෙර ආදී වාදනය කිරීම කියන මේවායින් වෙන්ව කටයුතු කරන්නට ඕන. ඒවා නොපේන නොදැන නොඇහෙන නොගැටෙන තැනක ඈත ඉන්න හරියට සංඝරත්නය වගේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි සුපින්වත් කල්යාණ මිත්‍ර ආර්ය මහෝත්තමයින් වහන්සේ ලෝතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊතා සමීපව ඇසුරු කළත් බණ ඇසුවත් කොසෝ රජතුමාට සෝවාන් භූමියටවත් පත්වීමට නොහැකි වූයේ ඇයි? රජතුමා දිලින්දෙකු ලෙස මිය යාමට බලපෑ අකුසලයේ මොනවාද? පින්වත්නි රජතුමාට මගඵල ලබන්නට හේතු සම්පත් තිබෙන්නේ නැති හින්දා රජතුමාට රජ සම්පත් ලබන්න හේතු සම්පත් තිබුණා. නමුත් මගඵල ලබන්නට රජතුමාට හේතු සම්පත් තිබුණේ නැහැ. ජේතවනාරාමයේ ළඟ නිගණ්ඨයෝ ආශ්‍රමයක් හදන්නට කටයුතු කළා. ඒකට භික්ෂුන් වහන්සේලා විරුද්ධ වුණා. උපාසක උපාසිකාවන් විරුද්ධ වුණා. ජේතවනාරාමයේ ළඟම මේ නිගණ්ඨ ආශ්‍රමයක් හදන එක. නිගණ්ඨයෝ මොකද කළේ? කොසෝරාතුමා මුණ ගැහිලා කොසෝරාතුමාට අල්ලස් දුන්නා. රජතුමා ඒ විශාල අල්ලස් ප්‍රමාණය ගත්තා. අරගෙන රජතුමා ඒකට ඉඩ දුන්නා. බුදුරජාණන් වහන්සේ සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලා රජමාලිගාවට වැඩම කෙරෙව්වා මේ සිද්ධිය නවත්තන්න, මේ නිගණ්ඨ ආශ්‍රමය හදන එක නතර කරවන්න. ඒ වුණාට රජතුමා මහරහතන් වහන්සේලා මුණ ගැහෙන්නවත් ඉන්නේ නැතුව ඒක මග හැරියා. අන්තිමට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම රජතුමාගේ මාලිගාවට වැඩම කළා. රජතුමාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන සිද්ධ වුණා. නිගණ්ඨ ආශ්‍රමයේ ඉවත් කරන රජතුමා කටයුතු කළා. කොච්චර සමීප වුණත් රජතුමා අර ආශ්‍රය කරපු නිගණ්ඨ ආදී පිරිසත් ඒ නිගණ්ඨයන් ආශ්‍රය කරපු ඇමතිවරුන්ගේ මඟ පෙන්වී උපදෙස් දීම ආදී කවුන හින්දා අල්ලස් ආදී නිසා වෙනස් වන චරිතයක්. පෘථග්ජන බවම තදින්ම තිබුණු රජ කෙනෙක්. රජතුමා අර විදිහට සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලා වැඩම කරලත් ඒකට අවනත නොවී ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙම දේශනා කළා. මේ රජතුමා අසරණව අනාථව උන් හිටි තැන් නැතුව පාළු අම්බලකම මියදින්න කරගන්න අකුසල කර්මයක තරම කියලා. එදා බුදුරජාණන් වහන්සේ මේ කුසලරත්තුමා කරගත් අකුසල කර්මය ගැන කල්ැතුව දේශනා කළා වගේම රජතුමාගේ අවසානයත් ඒ අකුසල කර්ම විපාක විදිහට එහෙමම සිද්ධ වුණා. ditta dhamma vedaniya වශයෙන් මතුණු ඒ අකුසල කර්ම විපාකයෙන් රජතුමාගේ ජනක කර්ම ඒ බලේ දුර්වල කරලා ඒක පින්වන උපච්ඡේද කර්මයක් විදිහට රජතුමා අර වගේ අභාග්‍ය සම්පන්න තත්ත්වයටපත් මානයටපත් වුණා.
ඒ විදිහට කොසල් මහරහතුමාට හේතු සම්පත් දුර්වලයි. කොසල් මහරහතුමා අර විදිහට මේ අර ජේතවනාරාමේ ළඟ නිගණ්ඨ ආශ්‍රමයක් හදන්නට ඉඩ දුන්නු එකේ අකුසල විපාක ආදිය නිසා අර වගේ අසරණව මානයටපත් වෙන සිද්ධ වුණා. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කුමන භාෂාවකින්ද? පාලි භාෂාවෙන් නොව මාගදී නැමැති භාෂාවකින් දේශනා කළ බව මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ වෙනත් භාෂාවලට පරිවර්තනය නොකරන්න යයි කියා දේශනා කර තිබේද? නොමග යන්න වුන් සුමගට ගැනීම සඳහා කරුණාවෙන් පහදා දෙන්න කියලා. සත්පුරුෂ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එදා මගධ රටේ බහුතර පිරිස භාවිතා කරපු මාගදී භාෂාවෙන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මගධ රටේ. වැඩි වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ මගධ කොසල් ජනපදවල වැඩි වශයෙන් වැඩ සිටියා. මාගදී භාෂාව හැමෝම වගේ ඒ කාලේ විවහාර කළා. බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන් තමයි දේශනා කළේ. ඒට පසු කාලීනව පින්වත්නි පෙළදහම විදිහට ඒට නමක් එකතු වුණා පාලි කියලා. පාලි කියන නමකුත් පසුව පට බැන්නා. මාගදී භාෂාවටමයි පාලි කියලා කියන්නේ. අන්‍යාගමික සුදු ජාතික පිරිසේම පාලි මාගදී භාෂා ගැටලුව කෘතිමව නිර්මාණය කරපු එකක්. ඒ උදවිය උත්සාහ කළා අපේ මේ රට යටත් වීතියක් කරගන්න. අවස්ථා 3කදී 3 වතාවක් ඔවුන්ට සංඝරත්නය සහ උතුම් සී සද්ධර්මයේ හිඳ ඒක කරගන්නට බැරි වුණා. අපේ රට වගේම ඒ උදවිය තිබ්බ තවත් කරදරකාරී රටවල් තමයි සියම් රට වගේම විශේෂයෙන් බුරුමේ හිම. බුරුමේ වගේ පාලි භාෂාව බොහොම ප්‍රබලව තිබුණු ඒ රටවල් යටත් කරගන්නකොට ඒ අය දැඩිසේ උත්සාහ කළත් කරගන්න එක ලේසි වුණේ නැහැ. ඒ උදවිය තමාගේ උගත් පිරිස හිම යොදවලා විවිධ කුමන්ත්‍රණ කළා. ඒ අතරේදී අපිට සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කරමින් ඒ වගේ භාෂා ගැටලු ඇති කරමින් අපට අප තුළ සැකයක් ඇති කරන නිර්මාණයන් ඔවුන් විසින් කෘතිමව සකස් කළා. පින්වත්නි, ඒ විදිහට මේ විදේශ ජාතික ඒ පිරිස විසින් ඔවුන්ගේ උගත් පිරිස හිම යොදවලා කෘතිමව සකස් කරපු පාලි මාගදී භාෂා ගැටලුවක් ඒ අය විසින් නිර්මාණය කරගෙන තිබ්බට අපට ඒක කිසිම ගැටලුවක් නැහැ. ත්‍රිපිටකේ දන්නා අයට, අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී දන්නා අයට පින්වත්නි කිසිදු භාෂා ගැටලුවක් නැහැ. මොකද අර අය විසින් කෘතිමව නිර්මාණය කරපු කුමන්ත්‍රණයක නොමග යවන සුළු කාරණාවක් කරෙන්න. එතකොට සත්පුරුෂ පින්වත්නි අන්‍ය ජාතිකයින්ට ගරු කරපු සමහර ලාංකීය ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඔවුන් සුදු ජාතිකයින්ට ගරු කළා. ලාංකීය ස්වාමීන් වහන්සේලා සුදු ජාතිකයන්ගේ ආරාධනාවෙන් ඒ රටවල් බලන්න ගිය ඔවුන්ගේ හිතවත්කම් ගොඩනගා ගත්තා. ඔවුනුත් බොහොම සමීප වුණා. ඔවුන් ඊටාම කුමන්ත්‍රණකාරී විදියට ලාංකීය ස්වාමීන් වහන්සේලා පවා නොමග යවමින් ඔවුන්ගේ අර පාලි මාගදී ගැටලුව වගේම තවත් තැන් ඔවුන් සමාජගත කළා මේ ස්වාමීන් වහන්සේලා හරහා. එතකොට මේ බිස්සුන් වහන්සේලා වගේම සමහර ගිහි කට්ටියත් අරව හිස් මුදුනින් පිළිගන්න පටන් ගත්තා. පිළි අරගෙන ඔවුන්ගේ පොත්වල ඒව ලියලා සමාජගත කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාගදී භාෂාව විනාශ නොවි අදටත් සූත්‍ර විනය අභිධර්ම දේශනාවල ඒ ආකාරයෙන්ම පවතිනවා. පසු කාලයේදී එය පින්වත්නි පාලි කියන වචනයෙන් හැඳින්වුවත් මෙතන භාෂා දෙක ගැටලුවක් නැහැ. එකම භාෂාවක් තියෙන්නේ. මේ උපක්‍රමශීලීව කුමන්ත්‍රණකාරීව ඒ අන්‍යාගමික සුදු ජාතිකාදී පිරිසිතින් නිර්මාණය කරපු යම්කිසි ගැටලුවකුත් ඔය පිරිස සරණ ගිය ගිහි පැවිදි අය විසින් ලාංකීය සමාජයේ සමාජගත කරපු ඒ ගැටලුවකුත් ඇරෙන්න මෙතන පාලි මාගදී ගැටලුවක් ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී දන්නා අයට නැහැ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ, පටිච්ච සමුප්පාදේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය යන දේවල් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කෙසේද යන්න
පැහැදිලි කිරීමක් කළ හැකිද? එකිනෙක වෙන වෙනම පැහැදිලි කිරීමක් නොව එකිනෙකේ සම්බන්ධයයි අවශ්‍ය කියලා. පින්වත්නි ඒක මේ විදිහට තේරුම් ගන්න. පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා කියන්නේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය දෙකේ සංසාර චක්‍ර වැඩපිළිවෙල. එතකොට පටිච්ච සමුප්පාදේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය කියන කවුණු ගත්තාම පටිච්ච සමුප්පාදේ කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ සංසාර චක්‍රයේ ස්වභාවය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඒ දුක්ඛ සමුදය ධර්මයන් නැති කරන්න පුළුවන් මාර්ගය. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ සංසාර චක්‍රය. එතකොට මේ සංසාර චක්‍රේ නසන්න පුළුවන් මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, දුක්ඛ සමුදය ධර්මයන් නැති කරන මාර්ගය. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ ඒ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍යයි කියන සත්‍ය අවබෝධයෙන් කෙලෙසුන් නසන්නට කටයුතු කරගන්නා අවබෝධය. එතකොට ත්‍රිලක්ෂණය කියන්නේ ත්‍රිලක්ෂණය කියන්නේ පින්වත්නි දුක්ඛ සත්‍යයේ තිබෙන ලක්ෂණ. ඒක ත්‍රිලක්ෂණය කියන්නේ අපි මේ කතා කරපු පටිච්ච සමුප්පාද ධර්මයේ දුක්ඛ සමුදය ධර්මවල පින්වත්නි තියෙන හේතුන්ගෙන් හටගන්නා ස්වභාවය සහ හටගත් සැනකින් නැතුව යන්නේ නිට්ටය නොවන අනිත්‍ය ස්වභාවයයි, අනිත්‍ය තත්ත්වයට නිතරම පෙරලෙන ස්වභාවය වන දුක්ඛ ස්වභාවයයි. දෙයක් අනිත්‍ය නම් දුක් නම් ඒ තුල ආත්මයේ මම සත්‍යය පුද්ගලයා විදිහේ තමා වශයෙහි ගන්නට දෙයක් නැති හින්දා ඒක අනාත්ම ධර්මයක් විදිහට මේ විදිහට පින්වත්නි ත්‍රිලක්ෂණය කියන්නේ දුක්ඛ සත්‍ය ආදී තිබෙන ලක්ෂණයයි. මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයටම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මගපල් ලබන ගමන් මගේදී වෙන වෙනම අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. වෙන වෙනම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මගපල් ලබන ගමනට පටිච්ච සමුප්පාද ධර්මාභෝධය, ආර්ය අෂ්ටාංගික මාර්ග අනුගමනය කිරීම, චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් නැසීම, ඒ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ත්‍රිලක්ෂණයේ දැකීම කියන කාරණා අනිවාර්යෙන් ඕන වෙනවා. පින්වත්නි අවිද්‍යාව කියන්නේ සමුදය සත්‍ය, සංකාර කියන්නේ සමුදය සත්‍ය, විඥාන කියන්නේ දුක්ඛ සත්‍ය, නාම රූප කියන්නේ දුක්ඛ සත්‍ය, සලආයතන කියන්නේ දුක්ඛ සත්‍ය, පස්ස කියන්නේ දුක්ඛ සත්‍ය, වේදනා කියන්නේ දුක්ඛ සත්‍ය, තණ්හා කියන්නේ සමුදය සත්‍ය, උපාදාන කියන්නේ සමුදය සත්‍ය, භව කියන්නේ සමුදය දුක්ඛ දෙකම. ඒ වගේම ජාති කියන්නේ දුක්ඛ සත්‍ය, ජරා මරණ කියන්නේ දුක්ඛ සත්‍ය. පටිච්ච සමුප්පාද ධර්මයේදී මේ විදිහට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වෙන වෙනම තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන පටිච්ච සමුප්පාද සංසාර චක්‍රයෙන් යුක්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සමුදය ධර්මතා වැඩපිළිවෙල පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ත්‍රිලක්ෂණයේ යුක්තේ ධර්මතාවය ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අනුගමනය කරමින් හේතු සම්පත් මුහුකුරා ගොස් පින්වත් ඔය ඇත්තෝ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් නසා නිවන් දැකීම උදෙසා කටයුතු කරගත යුතුම වෙනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවනේ පිහිට ලැබේවා කල්නිමිතුරු පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පා කරන සීක්වා. අරිය පරියේෂණ සූත්‍රයේ තුල ඇතුළත් ධර්ම කරුණු කෙටියෙන් පහදා දෙන්න පුළුවන්ද? පසුව අරිය පරියේෂණ සූත්‍රයේ විස්තරාත්මකව ඇසිය හැකි වේද? ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. පින්වත්නි අරිය පරියේෂණ සූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ ආර්ය පරියේෂණයයි අනාර්ය පරියේෂණයයි කියන සෙවීන් දෙක ගැන දේශනා කළා. අනාර්ය පරියේෂණය වෙන්නේ මේ ලෝකේ ඇතම් පුද්ගලයෙක් ජාතිය ස්වභාව කොට තියෙනවා. ජාතිය ස්වභාව කොට ඇත්තක් විදිහට පින්වත්නි හොයනවා. එතකොට ජරාව ස්වභාවය කොට තියෙනවා. හැබැයි ජරාවම හොයනවා. ජරාව ඇත්තක් විදියට හිතනවා. ඒකේ නා ව්‍යාධිය ස්වභාවය කොට තියෙනවා. ව්‍යාධිය ස්වභාවය කොට තියෙන දේවල්ම හොයනවා.
මානයේ ස්වභාව කොට තියෙනවා. මානයේ ස්වභාව කොට තියෙන දේවල්ම හොයනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී ස්වභාව කොට තියෙනවා. හැබැයි ඒක නා හොයන්නේත් ඒවමයි. ඒ කියන්නේ තමනුත් ඉපදෙමින් තියෙන දේවල් හොයනවා. තමන් ලෙඩ වෙමින් දි รา යමින් මානයට පත් වෙමින් ශෝක පරිදේව ආදී කරමින් ඒ වගේම ලෙඩ වෙන දි รา යන මානයට පත් වෙන ශෝක පරිදේව ආදී කරන් දේවල්ම හොයනවා. වෙන දේවල්ම හොයනවා. ඒක අනාර්ය පරිේශණේ. නමුත් පින්වත්නි ආර්ය පරිේශණයයි ඔබ කරන්නට ඕනේ. ඔය ඇත ආර්ය පරිේශණේ හැසිරෙන්නට ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝසත් අවදීදී ජාති ධර්මයේ හේව්වා, ජරා ධර්මයේ හේව්වා, ව්‍යාධි ධර්මයේ හේව්වා, මාන ධර්මයේ හේව්වා, ශෝකපයදේවාදී ධර්මතා හේව්වා, ආලාර කාලාමාදී ගුරුවරු හොයාගෙන ගියා. අවසානයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදලා ජාති ධර්මාදී ඇතිවන විදිහේ වැඩපිළිවෙල සහ මුලින්ම නැති කරන්නට යෙත්න අරිය පරියේෂණ සූත්‍ර දීස්නා මච්චම නිකායේෙහි ඒ පිළිබඳ ලොකු දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්තෝ විසින් සසරින් ඈතර වන ගමනේදී අරිය පරියේෂණ සූත්‍රය දැනගෙන ගැනීම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අපි ඉදිරියේදී එයත් දේශනා කරන්න. පින්වත්නි, පහුගිය මේ විදිහට ඔබ කර ආරාධනාරුව බාරගත්ත සූත්‍ර දේශනාදී රහසක් තියෙනවා. ඉදිරියේදී ඒවා සිදු කරන්නට බලාපොරොත්තු වෙනොත් ඉන්නවා. ඒ සඳහා කාලය සකස් කර ගනිමින් තියෙනවා. ඉදිරියේදී කවුණු ඔය ඇත්තන්ට අපි විස්තර කරලා දෙන්නම්. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි බුදු සසුන බැබලේවා. අවසරයි කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ. අබ්‍රහ්මචර්යා ශික්ෂාපදය හා සම්බන්ධ සප්ත මෛතුන්‍ය සහ එහි විපාක පහදලා දෙන්න පුළුවන්ද? පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙනසේක්වා කියලා. පින්වත්නි, ඔය ඇත්ත අබ්‍රහ්මචර්යා සිල්පදයේ සමාදන් වෙන්නේ මම අබ්‍රහ්මචර්යාවෙන් හෙවත් ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් හා සප්තවිධ මෛතුන සේවනයෙන්ද වෙන් වී වාසය කිරීමේ සිල්පදයේ සමාදන් වෙමි කියලා. එතෙන්දී අබ්‍රහ්මචර්යා සිල්පදයේ කැටන අංග 3ක් තියෙනවා. නින්දිත හැසිරීමකට සුදුසු කාන්තාවක් හෝ පිරිමියෙක් වීම. එසේ නින්දිත හැසිරීමක් වන හිත මාර්ගයේ සේවනය කිරීම කියන මේ අංග 3 සම්පූර්ණ වුණොත් අබ්‍රහ්මචර්යා සිල්පදයේ කැඩෙනවා. ඒ අබ්‍රහ්මචර්යා සිල්පදයේ කිලිටි වෙනවා සප්තමෛතුන ධර්ම වලින්. සප්තමෛතුන ධර්ම වෙන්නේ කාමාස්වාද චේතනාවෙන් ස්ත්‍රීන්ගේ ශරීරයේ ස්පර්ශ කරනවා නම්, ස්ත්‍රීන් සමග සිනාසෙනවා නම්, ස්ත්‍රීන්ගේ දෘෂ්ටිය හෙලා ගන්නවා නම්, ස්ත්‍රීන්ගේ සිනහ කතා ගී ශබ්දේ අහනවා නම්, ස්ත්‍රීන් සමග පළමු කළ කීඩාදිය මෙනෙහි කරමින් ඉන්නවා නම්, ඒකේ පස්කම් සැපවින්න පිරිමියෙක් දැකලා ඒ කාමෙහි ආලේ කරනවා නම්, දිව්‍ය මනුස්ස ස්ත්‍රීන් ලැබීම ආදී කාම සම්පත් ප්‍රාර්ථනා කරනවා නම්, මේ විදිහට කටයුතු කරනවා නම් පින්වත්නි, ඒ සිල්පදේ කැඩෙනවා පිරිමියගේ. කාන්තායගේ ඒ සිල්පදේ කැඩෙන්නේ කාමාස්වාද චේතනාවෙන් පිරිමින්ගේ ශරීරය ස්පර්ශ කරනවා නම්, පිරිමින් සමග hina වෙනවා නම්, පිරිමින්ගේ දෘෂ්ටිය හෙලා ගන්නවා නම්, පිරිමින්ගේ සිනා කතා ගී ශබ්දේ අහනවා නම්, පිරිමින් සමග කලින් කරලා තියෙන මෛතුනාදී කීඩා එක් ගැන මෙනෙහි කරනවා නම්, පස්කම් සැපවෙන්න පිරිමි දැකලා ඒ ගැන කාමයේ ඇලුම් කරනවා නම්, දිව්‍ය මනුස්ස පිරිමින් ලබන්නට කාම සම්පත් ප්‍රාර්ථනා කරනවා නම්, කාන්තාවන්ගේ සිල්පදේ බින්නවා පිරිමින්ගේ අර විදිහට ඒ සිල්පදේ පින්වත්නි කිලිටි වෙනවා. බින්නවා නෙමෙයි කිලිටි වෙනවා. කිලිටි වෙනකොට ඒ ඇත්තන්ට ඇති වෙනවා අකුසල සිත්. ඒ ඇතිවන අකුසල සිත් වලට අකුසල විපාක සිතුත් ලැබෙනවා. පින්වත්නි, ඒ ඇතිවන අකුසල විපාක සිත් දිගින් දිගටම තව තවත් නැවත විපාක විදිහට පහළ වෙමින් ඒවා ලැබෙමින් පවතිනකොට ආස්ව අනුසය ආදී ධර්ම වලට චිත්තසංතතිය හොඳ ඉඩක් ලැබෙනවා. චිත්තසංතතිය හොඳට ඉඩකඩ ලැබෙනකොට චිත්තසංතතියේ පින්වත්නි අර කිලිටි ධර්මතා හොඳට වර්ධනය වෙලා මොහු කුරා ගිහලා අන්තිමට සිල්පදයට බිඳිලා තවත් බොහෝ අකුසල කර්ම කරගන්නවා. කවුරු හරි කෙනෙක් මේ සිල්පදේ කඩාගත්තාම විපාක විදියට සතුරන් ඇති වෙනවා, මානින් මැත්තේ අපාගත වීමුත් වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ පින්වත්නි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. අඩු වයසේ මිය ගිය පසු නැවත ඉපදීමක් තියනවාද? ඒ කෙනා නැවත උපදින්නේ එම නෑදෑයින් අතරමද? ඊළඟ ආත්මෙත් මිය යන්නේ එම වයසින්මද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. පින්වත්නි අඩු වයසේ මිය ගියාට පස්සේ නැවත ඉපදීමක් තියනවාද? අනිවාර්යෙන් තියනවා. අඩු වයසින් කිව්වහම අවුරුදු 20ද අවුරුදු 15ද අවුරුදු 10ද අවුරුදු 5ද අවුරුදු 1ද නැත්නම් මව් කුසින් බිහිවන වෙලාවද නැත්නම් මව් කුසේ මාස 9 8 7 6 5 4 3 2 1ද පළවෙනි මාසේ පළවෙනි සතියේ පළවෙනි පැයේ පළවෙනි විනාඩියේද කියලා නැහැ. ඇවිල්ලා ගියා නම් නැවත කොහොමත් උපතක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට පින්වත්නි ඒ කෙනා නැවත උපදින්නේ එම නෑදෑයින් අතරමද කියලා ඇහුවොත් සමහර වෙලාවට නෑදෑයින් අතර උපදින්නත් පුළුවන් උපදින්න නැති වෙන්නත් පුළුවන්. ඒ කෙනා නැවත උපදින්නේ එම නෑදෑයින් අතරමද කියලා ඇහුවොත් ඒක ඒ උපාදාන ආදී කරුණු අනුවයි සිද්ධ වෙන්නේ. දැන් හිතන්නකෝ අපේ අනේපේ සිටුමාගේ දුව සුමනා දේවිය මිය ගිහිල්ලා නෑදෑයෝ අතරට නැවතාවෙ නැහැ ඉපදෙන තුෂ්ඨ දිව්‍ය ලෝකේ. අදින්න පුබ්බගේ පුතා මට්ට කුණ්ඩලි මිය ගිහිල්ලා උප්පත්තිය ලැබුවේ දිව්‍ය ලෝකේ. තෝදෙය බමුණ නම් නැවතත් මිය ගිහිල්ලා උප්පත්තිය ලැබුවේ බලු පැටියෙක් විදිහට. එතකොට මේ විදිහට පින්වත්නි විවිධාකාර උදවිය මානෙටපත් වුණාට පස්සේ සමහර නෑදෑයෝ අතරට එන්න පුළුවන් නොඑන්නත් පුළුවන්. දැන් ඔය ඇත්තු මිය ගියාට පස්සේ ඔබ මිය ගියාම ඔබේ නෑදෑයෝ අතරට ඔබ එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඔබ එනවා නම් එන්නේ තියෙන ඇලීම් බැඳීම් ස්වභාවය කරාගේ එක්කනම් තිබ්බේ සමහරලාට ගෑණියෙක් වෙලා හරි. එහෙම නැත්නම් ගෙදර ඉන්න සුනක පැටියෙක් වෙලා හරි. නැත්නම් ගෙදර ඉන්න මේ ඒ වැස්සිට දාව දරුවෙක් විදියට ගව පැටියෙක් වෙලා හරි එහෙම එන්න උනත් පුළුවන්. ඒ අකුසල ස්වභාවයෙන්ම වර්ධනය වෙලා තිබ්බනම් ඒක මෑන වෙලාවේදී හිත පවතින ආකාරය අනුව තමයි ඒ කවුන තේරුම් ගන්නට ඕන. එතකොට ඊළඟ ආත්මෙත් මිය යන්නේ එම වයසින්මද කියලා ඇහුවොත් පින්වත්නි අඩු වයසේ මානෙට පත්තන අකුසල කර්මයේ අවසන් නම් ඒ වයසින් නොවෙන්න පුළුවන්. නමුත් උප්පත්තිය ලැබෙන තැන්වල වයස එක වගේ වෙන්නේ. සමහරලාට මියදුනේ අවුරුදු 15 නම් අවුරුදු 15ක්ම ඉන්න උපරිම ආයු කාලය වෙන සුනකයෝ වගේ තැන්වල එහෙම උප්පත්තිය ලැබුවාම එතකොට සමහර තැන්වල එච්චර ආයු කාලයකුත් නැහැ. සිංහයෝ වගේ සත්තුන්ගේ ආයු කාලය ඊටත් වඩා අඩු වෙනවා. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ අඩු වයසේ මානෙට පත්තන අකුසල කර්මයේ අවසන් නැත්නම් එහෙම වෙන්නත් පුළුවන්. ඒ වුණාට ජීවත් ඉන්න කෙනාලවා දැන් හිතන්නකො ඔබ අතට ඔබේ දරුවෙක් විදියට කවුරු හරි උපදිනවා. ඒ ඉපදෙන දරුවා පෙර භවයක කරලා තියෙන අකුසල කර්මයේ හින්දා ඒ අවුරුදු 8 9 දී මැරෙන්න ඕන. නමුත් ඔය ඇත්ත පන්සල් වලට එක්කන් යනවා. ඒ දරුවා ලව්ව ditta ධම්ම වේදනීය කර්ම කරවනවා. බුද්ධ වන්දනා කරවනවා, සංඝ රත්නයට වන්දනා කරවනවා, දානමාන ආදී පින්කම් කරවනවා. එතකොට ditta ධම්ම වේදනීය කුසල කර්මයේ රුකුල ඒ දරුවට ලැබෙනවා. කලින් භවයේ අවුරුදු ඒ අඩු වයසින් මැරලා තියෙන ඒ කර්මයේ හින්දා. නමුත් ඒ කර්මයේ තවමත් ඉතිරිව තියෙනවා. ඒ වුණාට ඔබ අතර දැන් ඉන්නකොට මව්පියෝ යහපත් හින්දා මව්පියෝ දරුවන් ලව්වා දානමාන සිල් සමාදන් වීම බණ භාවනා ආදී කටයුතු ධර්ම දාන ආදී හැමදේම කරවනවා. එතකොට මේ ditta ධම්ම වේදිනිය කුසල කර්මයේ රුකුල ලැබෙනවා ඒ දරුවාට. ඒ රුකුල හින්දා අර අඩු ආයුෂයෙන් මැරෙන්න තිබ්බ අවස්ථාව නැති වෙලා ගිහිල්ලා ඒක පහුවෙලා ඒ දරුවා බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙන්න පුළුවන්. අකුසල කර්මය උපංජනක කුසල කර්මයට බාධා පමුණුවන්න තිබුණු අකුසල කර්මයක් ditta ධම්ම වේදනීය වශයෙන් කරගත් කුසල කර්මයේ බලයෙන් ඔය ඇත්තන්ට යටපත් කරගෙන නැති කරගන්නට తాවකාලිකව යට නැති කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ විදිහට පින්වත්නි ඒ කරුණ තේරුම් ගන්නට ඕන. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ අරහත් භාවයට පත්ත මිය පරලොව ගිය පසු නැවත ඉපදීමක් නැතිද පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. පින්වත්නි අරහත් භාවයට පත්ත මිය පරලොව ගිය පසු නැවත ඉපදීමක් නැද්ද
කිසිසේත්ම රහතන් වහන්සේ නමක් නැවත උප්පත්තිය ලබන්නේ නැහැ. අරහත් කියන වචනයෙන් ඔය ඇත්තෝ සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ නම් අරමුණු කළේ ඒ රහතන් වහන්සේ නැවත කිසිසේත්ම හටගන්නේ නැහැ, උප්පත්තිය ලබන්නේ නැහැ. පීනුවම් පෑමත් සමග වර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්මත් එයිම අවසන් වෙලා යනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, වාහනයක ගමන් ගන්නා විට ධර්ම ශ්‍රවණයෙන් නිවසේ වැඩ කරමින් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම අගෞරවයක් වෙනවාද? කරුණාවෙන් පහදා දෙන සීක්වා තිරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි, එහෙම වෙන්නේ නැහැ. නමුත් ධර්මයේ දේශනා කිරීම පිළිබඳව සිල්පද වගේක් නම් තියෙනවා. සීකියාවලදී ඒ වගේ සිල්පද 16ක් තියෙනවා. කුඩයක් අතින් අරගෙන ඉන්න ලෙඩ වෙච්ච නැති කෙනෙක්ට ධර්මයේ දේශනා කරන්න එපා. කුඩේ අතින් මුදා ළඟ තබාගෙන ඉන්න අයට ධර්මයේ දේශනා කළාට ඇවැත් නැහැ. දණ්ඩක් පොල්ලක් අතින් තියාගෙන ඉන්න නිරෝගී කෙනෙක්ට ධර්මයේ දේශනා කරන්න එපා. ඒ කියන්නේ දණ්ඩ කියලා කියන්නේ මෙතන සතරියම් පොල්ලට නම අතින් අරගෙන නැතුව දණ්ඩක් ළඟ තියාගෙන ඉන්න කෙනෙක්ට දහම් දෙසුවාට ප්‍රශ්නයක් නැහැ. මොකද අර දේශනා කරන ධර්මයට අකමැත්තෙන් පොල්ලෙන් ගැහුවොත් ඊට පස්සේ කඩුවක් අතින් අරගෙන ඉන්න ගිලන් නැති නිරෝගී කෙනාට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. ඔහුට ධර්ම ශ්‍රවණය කරනකොට කෝපයක් ඇති වෙලා ඒ කඩුවෙන් පහ දුන්නොත් කඩුවක් පැනගෙන ඉන්න කෙනාට දහම් දෙසුවාට ප්‍රශ්නයක් නැහැ. දුනු ඊතල තුවක්කු වගේ ආයුධ අතේ තියන් ඉන්න නිරෝගී අයට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. ආයුධ අතින් අරගෙන නැති පැනගෙන ඉන්න අයට දහම් දෙසුවාට වරදක් නැහැ. මිරිමැඩි පයලාගෙන ඉන්න නිරෝගී අයට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. පාදුකා කියන්නේ ලීයෙන් හදලා ඇඟිලි කරු වලට ඇතුල් කරලා ගන්න මේ ඒ පහ වහන් වර්ගේ. එතකොට එහෙම කරන්න හොඳ නැහැ. ඒ වගේම කරත් එක නැගගෙන ඉන්න නිරෝගී කෙනෙක්ට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. බිම වුණත් නිදාගෙන ඉන්න නිරෝගී කෙනෙක්ට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. ඒ වගේම කේසාන්තේ පේන්නේ නැති විදිහට ජටා බැඳගෙන ඉන්න නොගිලන් අයට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. හිස වහගෙන පොළවගෙන ඉන්න නිරෝගී අයට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. බිම ඉඳගෙන අසුනක ඉන්නා නොගිලන් කෙනාට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. තමන් බිම ඉන්නේ. නමුත් මේ නිරෝගී කෙනා ඉන්නේ ආසනයක. තමන් පහළ තැනක ඉද්දි නිරෝගී කෙනා ඉහළ තැනක ඉන්නකොට ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ. තමන් හිටගෙන ඉන්නේ. නිරෝගී කෙනා ඉඳගෙන ඉන්නේ. ඒතකොට ධර්මයේ දේශනා කරන්නත් හොඳ නැහැ. තමන් පස්සේ යන්නේ. ඉදිරියෙන් යන නිරෝගී කෙනාට ධර්මයේ දේශනා කරන්නත් හොඳ නැහැ. තමන් නොමගින් යමින් මගින් යන නිරෝගී කෙනාට ධර්මයේ දේශනා කරන්නත් හොඳ නැහැ. මෙතනදී පින්වත්නි කියවුණු ඒ කරුණුයි ඔය ඇත්තෝ පොත්පත් වලින් ධහම දැනීගෙන ගැනීමයි. ඒ වගේම රූපවාහිනී ගුවන් විදුලි ආදී ධර්ම ශ්‍රවණය කිරීමයි දෙකක්. අතනදී ඒ තමන් ඉදිරියේ ඒ දේශකයන් වහන්සේ ඉඳිමින් කරන කියන කාරණා. නමුත් මෙතනදී ඔය ඇත්ත අතුපතු ගාමින් කාර්යබහුල ජීවිතේ කටයුතු කරන එක ඔය ඇත්තුන්ගේ අතුපතු ගෑමත් වෙනවා නම් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඒ කවුණුත් අවබෝධ වෙනවා නම් ඒ කවුණු අතු ගෑම එක කළාට ඔය ඇත්ත අවබෝධ කරගෙන ඒ ජීවිතයට ගන්නවා නම් ජීවිතයට අරගෙන ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් ඒ අනුව හිතනවා නම් පත්නවා නම් කටයුතු කරනවා නම් ඒ ජවන් හිත් එක්ක ඇතිවන කාය කර්ම වචී කර්ම මනෝ කර්මයන්ට ලැබෙන්නේ කුසල විපාකයක් ඇරෙන්න අකුසල විපාකයක් නෙමෙයි. ඒක ඔය ඇත්තන්ට යහපතක් වෙනවා. ඒ නිසා පින්වත්නි නිවසේ වැඩ කරමින් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම අගෞරවයක් වෙන්නේ නැහැ. ඔය ඇත්ත ධර්ම ශ්‍රවණය කරන්නේ ඔය ඇත්තන්ට ඒ ලැබෙන අවස්ථාව හින්දා. ඒ ලැබෙන අවස්ථාවේ හරි ඔබ ධර්ම ශ්‍රවණය කළා ඒයින් හරි කවුණක් ජීවිතයට අරගෙන ඒ කවුණ අනුව ඔබ පිළිපැද්දොත් ඇහුවේ කොයි ආකාරයකට වුණත් පිළිපැද්දා නම් ඒ කාය කර්ම වචී කර්ම මනෝ කර්මී විපාකේ ඔය ඇත්තන්ට කොහොමත් ලැබෙනවා. ඒ නිසා ලැබෙන ඉඩකඩ කොයි වෙලාවද ඔය ඇත්තෝ රෙදි හොදමින් වේවා කමින් බොමින් යමින් එමින් කොයි විදිහට හෝ වේවා ඔය ඇත්තන්ට ධර්ම
ශ්‍රවණය කළ දහම් කවණු ජීවිතයට බද්ධ කරගන්න කුමන හෝ අවස්ථාවක් ලැබෙනවද? පැහැර අරින්න නම් එපා පින්වත්නි. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔය පින්වතුන් සසරින් එතර වන ගමනට උපවමනාවන හේතු සම්පත් ඇතිවන ආකාරයට ධර්මයේ හැසිරෙන්නට වග බලා ගන්නට ඕනේ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, සීඝ්‍රයෙන් උපක්‍රම සීලීව සිදුවන බෞද්ධ ශාසනික වචන ක්‍රිස්තියානි අය භාවිතා කිරීම පිළිබඳව යම් පහදා දීමක් සිදු කරන්නේ නම් බොහොම පිං. උදාහරණ මහානායක හිමිපාණෝ සංඝේ සමිතිය යන අදහසින්. පින්වත්නි, ඔය ඇත්තෝ උපාසක උපාසිකාවන් ගිහියයි සංඝ රත්නයේ භික්ෂුන් වහන්සේලා භික්ෂු භික්ෂුණී මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපිරිගොල්ලෝ ඉන්නේ මහ විශාල දැඩි කුමන්ත්‍රණ ගොඩක. ඔය ගිහි පින්වතුන් වන උපාසක උපාසිකා වන ඔය ඇත්තොත් පැවිදි පින්වතුන් වහන්සේලා වන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාත් මේ සිව්වනා පිරිස ඉන්නේ දැඩි කුමන්ත්‍රණ ගොඩක. මේ සිව්වනා පිරිස සමගිය නැති හින්දා පින්වත්නි අර අපට විරුද්ධව කරන කුමන්ත්‍රණ ඔක්කොම අතිශයින්ම සාර්ථක වෙමින් පවතිනවා. දැන් ස්වාමින් වහන්සේලාට කතා කරන්න වෙන්නේ ඉස්සර වගේ භික්ෂුන් වහන්සේ ස්වාමින් වහන්සේ හිමිපාණන් වහන්සේ කියලා නෙමෙයි. දැන් නම් කතා කරන්න වෙන්නේ අගරද ගුරුතුමා පාප් වහන්සේ මිහිණින් වහන්සේලාට එහෙම කන්‍යා සොහොයුරිය කියලා විහාරාධිපති හාමුදුරන්ට මීසම්පාලක කියලා ඕ වගේ නම් වලින් තමයි දැන් කතා කරන්න වෙන්නේ. ඔවුන්ගේ කපටිකම, ඔවුන්ගේ කට්ට කෛරාටික ඒ කපටිකම. ඒක ඒ විදිහට වෙන්නේ මහානායක ස්වාමීන් වහන්සේලා ආදී ශාසනික බලධාරීන් ඔවුන්ගේ මුදල් වලට හෝ ඔවුන්ගේ යම් යම් හිතවත්කම් මත සමීපකම් ගොඩනගාගෙන තියෙන හින්දා ඉහළ තැන් ටික අල්ලගෙන ඔවුන්ගේ පහළ තැන් ටික මනවින් හසුරුවලා සංස්කෘතිය තුළට හිඟවමින් අපේ වචන ඔක්කොම හොරා අරගෙන සියල්ල කරනකොට පින්වත්නි ඔය ඇත්තොයි අපි ඔක්කොම අසරණ පිරිසක්. මේවා කෙරෙන්නේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක. මේවා රාජ්‍ය අනුග්‍රහයෙන් කරන කුමන්ත්‍රණය. මොකද මේ රාජ්‍ය කරන අය ඔක්කොගේම බිරින්දෑවරුන් බැලුවහම ඔක්කොම ඇවිල්ලා කතෝලික පිරිස. එතකොට හාමුදුරුවෝ කියන දේ නෙමෙයි තමන්ගේ බිරිඳ කියන දේ ඉතින් අහන්න වෙනවනේ. නැත්තම් ගෙදර ඉන්න දෙන්නේ එළවනවනේ. කොහොමත් එතකොට ස්වාමීන් වහන්සේලා කියන දේට වඩා වෙන්නේ මේ වගේ දේවල් වලට අනුබල දීමුත් වෙනවා. ඉතින් ඒවා වුන් අතර කරන්නේ නැහැ. ඕම් භික්ෂුන් වහන්සේලාගෙම රාජ්‍ය බලය ආදී ගැනීමට උදව්ත් අරගෙන ශාසනය විනාශ කරමින් ඉන්නවා. පින්වත්නි, ඒක ශාසන බාරදාරය මේ ශාසනයේ වගකීම දානේ බාරදාරී ඉහළ වැජබෙන ස්වාමින් වහන්සේලාට තේරෙන්නේ. තේරුණත් උන්වහන්සේලා ඒවට ඇහුම්කන් දෙන්නේ. උන්වහන්සේලා ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. ඊට වඩා උන්වහන්සේලාට ලැබෙන දේවල් බොහොම බලවත් උවමනා වෙලා තියෙනවා. විවිධාකාර විදිහට පින්වත්නි, කල්යාණ මිත්‍ර සේවනයේ නැතුව කල්යාණ මිත්‍ර සේවනයේ විදිහට ඉහළ ශාසන බාරදාරී ස්වාමින් වහන්සේලා මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමික නායකයින්ගේ ඇසුර ලැබුවාම ඔවුන් සරණ ගියාම ඔවුන්ගෙන් ලැබෙන ඒ ආශ්‍රය හින්දා ඒ ඇසුර හින්දා ශාසනික විනාශයට නොදැනුවත්වම අනුබල දෙමින් මේ පරිහානියේ කොටස් කරු වෙමින් ඉන්නවා. ඉතින් ඔය ඇත්තන්ට අපිටයි කරන්න තියෙන එකම දේ තමයි පින්වත්නි, අහක යන කරදර ගොඩක් ඇඟට ගන්නේ නැතුව ඔය පින්වතුන් සසරින් එතර වෙන්න වග බලා ගන්න ඕන. ඔය ඇත්තෝ ඒ කරදර ගන්න එපා. අපි නම් කරදරේ ගත්තත් කමන්නේ. මොකද අපිට ඒ ගැටලුවක් වෙන්නේ අටලෝ දහමට කම්පා නොවී මේ ගුණයන් සංගරත්න හොඳට පුරුදු පුහුණු කරමින් ඉදිරියට යන හින්දා ගිහි ඇත්තන්ට නම් ඒක කරදර කුඩකට මුණ දෙන්න වෙනවා. නමුත් ඔය ඇත්තෝ ශක්ති පමණින් ඔබ දන්නා කියන හැමෝවම දැනුවත් කරමින් මේ විනාශේ නවත්තන්න උත්සාහ කරනවා නම් හොඳයි. නමුත් ඒක කරදර ගොඩක ආරම්භයක්. නමුත් ඔබ ඒ කළ යුතුත් වෙනවා. නොකර හිටියොත් පින්වත්නි, මේ වන ශාසනික පරිහානියට නිහඬ වීමෙන් අනුබල දුන්නු එකේ කොටස් කරුවෙක් වේවි ඔය ඇත්තොත්. කරදර එන බව දැනම ඒ වළක්වන්නට ඔය ඇත්තෝ යම් උත්සාහයක් දානවා නම් ඒ බොහොම අගය කරනවා.
පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ සිව් මහා සම්බුදු පියාණන් වහන්සේලාගේ කාලයේදීද අටමස්ථාන සහ සොළොස්මස්ථාන පිහිටා තිබුණේද කරුණාවෙන් පහදා දෙන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ භවයේදීම වහවහ අවබෝධ වේවා තෙරුවන් සරණයි කියලා පින්වත්නි බොහෝ ස්ථාන පිහිටා තිබුණා. මිහින්තලයත් එවැනි ස්ථානයක්. නමුත් ඓතිහාසික තොරතුරු නම් මේ කාරණාව සම්බන්ධව අපිට ඉතා අවමෝ ලැබෙන්නේ. ඉතිහාසයේ තවත් හොඳින් ඔය ඇත්තු ගවේෂණය කළොත් තව තවත් තොරතුරු ඔබට ටිකෙන් ටික දැනගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා දානී තලයට 3 වතාවක්ම වැඩම කරලා ඒ උතුම් සමවස්සුවේට සමවදමින් මේ උතුම් පුණ්‍ය භූමියේ පාරිශුද්ධ පින්බිමක් බවට පත් කළා. ඔය පුණ්‍යවන්තයෝ මේ ඉන්න පාරිශුද්ධ පුණ්‍ය භූමිය තුල සී සද්ධර්මයේ විරාජමානව පවතිනවා. ඔය ඇත්ත ධර්මාභෝධී උදෙසාම යොහුසුලුව කටයුතු කරගත යුතුයි. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උතුම් වූ සම්බුදු පදවිය ලබන්නේ වෙසක් පොහොය දිනයකදී ගසක් මුල නැගෙනහිර දිසාවට මුහුණලා සහ රාත්‍රී කාලයේදී පමණක්ද වෙනත් දිනකදී කුටියක් තුල වෙනත් දිසාවකට මුහුණලා සහ දහවල් කාලයේදී උතුම් වූ සම්බුදු පදවිය ලබන්නේ නැතිද ඔබ වහන්සේ පතන බෝධියකින් සසර දුකින් මිදෙත්වා කියලා සත්පුරුෂ පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උතුම් සම්බුදු පදවිය ලබන්නේ වෙසක් පුර 15ක පොහෝ දිනකදී ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධි වෘක්ෂයේ මුලදී නැගෙනහිර දිසාවට මුහුණලාගෙන ඒ වජ්‍රාසනයේ තුල වැඩ ඉඳිමින් පින්වත්නි රාත්‍රී කාලයේ ඉක්ම යන්න අරුණෝදයත් රාත්‍රී කාලයේ අවසන් මොහොතත් කියන ඔය අතරදි විතරයි. එතකොට වෙනත් දිනකදී වෙනත් කුටියක් තුල වෙනත් දිසාවකට මුහුණලාගෙන දහවල් කාලයේදී උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නේ නැද්ද කියලා ඇහුවොත් පින්වත්නි ඒක හිම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිදුවන ආකාරයක් තියෙනවා. අර ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ওই පින්වතුන් ඒ කවුණු තව දුරටත් බුද්ධ වංශ අටුවා වගේ අටුවා කතා අරගෙන බලනකොට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන පරිදි මිනිසා නිර්මාණය වී ඇත්තේ ආභාස ලොවින් පොළොවට පැමිණ රස පොළොව කෙරෙහි තණ්හාවෙන් ශරීර ඝන වීම නිසායි. එසේනම් ස්වාමින් වහන්සේ තිරිසන් සතුන් කල්ප විනාශයෙන් පසුව බිහි වූයේ කෙසේද? ඔවුනුත් ආභාසර ජීවීන්ගෙන්ද පරිණාමයේ සිදු වූයේ කරුණාකර පැහැදිලි කර දෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි මේ පොළොව යම් දවසක තවත් ඉරක් පෑවුවට පස්සේ වේලෙන්න පටන් ගන්නවා. දෙවැනි ඉර තුන්වැනි ඉර හතරවැනි ඉර ওই විදියට යනකොට මේ පොළොවේ තියෙන සියල්ල විනාශ වෙලා යනවා. නරක තිරිසන් പ്രേත අසුර මනුස්ස වගේම ඒ අසුරේ තියෙන දීව ලෝකත් විනාශ වෙලා යනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මත් විනාශ වෙලා යනවා. ආභාසර බ්‍රහ්ම ලෝකේ යට සියල්ලම විනාශ වෙලා යනවා. ගින්නෙන් ලෝකේ විනාශ වන කාලයේදී ජලයෙන් ලෝකේ විනාශ වෙනකොට සුභකින්හේ යටත් වීහප්පලේ යට විනාශ වෙලා යනවා. වාතයෙන් ලෝකය විනාශ වෙලා යනකොට එතකොට මේ කතා කරමින් ඉන්නේ ඔය ඇත්ත අහලා තියෙන එකට අදාළව ආභාසර බ්‍රහ්ම ලෝකේ යට විනාශ වුණාට පස්සේ නැවත ඇතිවන ආකාරයට අදාළ කාරණාව. එතකොට ආභාසර බ්‍රහ්ම ලෝකේ යට පින්වත්නි නැවත ඇතිවීමේ කවුණු අග්ගඤ්ඤ සූත්‍රයේ සහ අටුවාවේ ඊටාම හොඳට පැහැදිලිව විස්තර වශයෙන් එනවා. එතනදී මහ පොළොවට පැමිණෙන ඒ ආභාසර බ්‍රහ්මයන් එහි තියෙන ඒ පොළොව රස අනුභව කරමින්
ශරීර ඝන වෙලා ඒ විදියට පහළ වෙලා දිගින් දිගටම ඒ කාරණා තව තවත් වර්ධනය වීගෙන එනකොට තව තවත් අනිකුත් සත්‍යයෙන් උනත් පහළ වෙනවා. මේ ලෝකේ ඕනෑ වෙලාවක පින්වත්නි ශරීර විනාශ වුණු සත්ත්ව කොටස බිහි වෙන්න පුළුවන්. අපිට පේත මේ සත්වයෝ ගැන කතා කරනකොට ඔවුන්ගේ කර්ම විපාක හින්දා හම්බ වෙනවා. කර්ම විපාක හින්දා ඒ සත්වයින්ට හම්බෙලා තියෙන ශරීර හම්බ වෙන ඕපපාතිකව යොදුන් 100ක් විතර දිග ශරීර. හිසේ ඉඳන් මේ නගුටේ කෙළවර දක්වාම ගිනි ගන්නා ශරීර හම්බ වෙනවා. මේ විවිධාකාර ශරීර ස්වභාවයන් පේතාදී සත්වයෝ අතර තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්නට ඕන පින්වත්නි අණ්ඩජ විදියට බිත්තර වලින් උපදින සත්ව කොට්ටාස පහළ වෙනවා. ගර්භාෂයෙන් උපදින සත්ව කොට්ටාස පහළ වෙනවා. තෙත් ස්ථාන වලින් උපදින සත්ව කොට්ටාස පහළ වෙනවා. මව්පියන් තෙත් බින් ආදී නොමැතිව ස්කන්ධයන්ගේ කර්මාරූප ඉබේ පහළ වීම වෙනවා. ඔය කිව්වේ අණ්ඩජ ජලාබුජ සංසේච ඕපාතික කියන උපාතිකම හතර. ඔය කිව්ව උපාතිකම හතරට අනුව පින්වත්නි සත්වයින්ගේ පහළවීම සිද්ධ වෙන්න පුළුවන්. සත්වයින් ඔය කිව්ව උපාතිකම හතරට අනිවාර්යයෙන්ම යම්කිසි තැනකදී උප්පත්තිය ලබන්න ඕන. අර මේ වගේ භූමි නැවතත් විනාශ වෙලා නැවතත් ඇරලා නැවතත් සත්ව වාසස්ථාන පහළවන ආකාරයේ තියෙනකොට මේක පරිණාමයට අනුව සිද්ධ වීමක් නෙමෙයි, මේක කර්මයට අනුව සිද්ධ වන දෙයක්. කර්මයට අනුව ඒ උදවිය උප්පත්තිය ලබනකොට ගරුක කර්ම නැත්නම් ගරුක කර්ම මතුවේවි. ආසන්න කර්ම නැත්නම් ගරුක කර්ම නැත්නම් ආසන්න කර්ම මතුවේවි. ආචින්න කර්ම නැත්නම් ගරුක ආසන්න කර්ම නැත්නම් ආචින්න කර්මේ මතුවේවි. ගරුක ආසන්න ආචින්න යෝ නැත්නම් කටත්තා කර්මේ මතුවේවි. අන්න ඒ විදිහට ඒ උදවිය චුතිය සමග ප්‍රතිසන්දිය ලබනකොට අණ්ඩ ජලාබුජ සංසේචෝපාති කියන යම් ආකාරයකට උප්පත්ති ලබන්න පුළුවන් ක්‍රමානුකූලව පත්‍ය ධර්මයන්ගෙන් ඒක හැදෙනවා, නැවත වෙනස් වෙනවා, නැවත පත්‍යයන්ගෙන් ඇති වෙනවා, නැවත වෙනස් වෙනවා. ඒ වෙනස් වී ගිහිල්ලා අවසානයේදී අර වගේ බිත්තර ගර්භාසාදීකම වගේ එහෙම දිගින් දිගටම පහළ වීම සිද්ධ වෙලා පින්වත්නි මේ හේතුන්ගෙන් ඇතිවන ධර්මතා වැඩපිළිවෙලේ අඛණ්ඩ පැවැත්ම සිද්ධ වේවි. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ නිවෙස් ආශ්‍රිතව ඉබේ පැලවී ඇති බෝ පැල සම්බන්ධයෙන් කෙසේ කටයුතු කළ යුතුද? ඒවා ගලවා කපා ඉවත් කිරීමෙන් අකුසල සිදුවිය හැකිද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. පින්වත්නි අකුසලයක් වෙන්නේ නැහැ ඔය ඇත්තන්ට. ඔය ඇත්තෝ දෙවියන්ට ආරාධනා කළා වත්පිළිවෙතුත් කරලා පහන් හතරකුත් දල්වලා ඒ බෝධීන් වහන්සේ කපා පින්වත්නි ඒ ස්ථානයෙන් ඉවත් කරන්න. එහි ඔබට ගැටලුවක් නැහැ. වඩාම සුසී බෝධීන් වහන්සේන් පස්සේ වීලෙන සලස්වා ආදාහනය කරලා ඒ නොපෑගෙන තැනක වල්දැයීම හෝ එහෙම නැත්නම් පින්වත්නි ඉවත් කිරීම ගංකාදියේ මේ පහකර හැරීම වගේ කාරණා වුණ සුසු නැත්නම් නොපෑගෙන තැනක ඒ විදිහට තබීම සුදුසුයි. එහි කිසිදු ගැටලුවක් නැහැ. වත්පිළිවෙත් කරලා ඉවත් කරන්න පින්වත්නි එහෙම අවස්ථා ඕන තරම් වෙන්නට පුළුවනි. නමුත් බොහොම භක්තියෙන් ගෞරවයෙන් කටයුතු කළ යුතු වෙනවා. මොකද බෝධීන් වහන්සේලා ඒ වන්දනාමාන ආදී කවුණු කරනකොට ඒ වුණත් යම් ලොකු අකුසල කර්ම පැත්තකට බර වෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. නමුත් ඔය ඇත්තන්ගේ නිවෙස්වලේ කාක් බෝධි ආදී විදිහට හම්බෙන් ඇතිවන බෝල්ස් ආදී ඔබට පුළුවන් අර විදිහට පින්වත්නි වත්පිළිවෙත් කරලා සද්ධා භක්තිය ඇතිව ඉවත් කරලා සුදුසු විදිහට කටයුතු කරන්න. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ මානෙ සිදුවන ආකාර හතරෙන් උපච්ඡේදක මානෙ යනු ආයුෂ සහ කර්ම ශක්තිය ඉතිරිව තිබියදී වෙන යම් බාහිර උක්‍රමයකින් සිදුවන මානෙ ලෙස හඳුන්වයි. මෙසේ ස්වභාවික විපත්වලට ගොදුරු වී මිය යන්නේද ඔවුන්ගේ කර්ම ශක්තිය අවසන් වීමෙන් නැතහොත් ඔවුන්ගේ පෙර අකුසලයක් බලවත් වීම නිසා නේද? එසේනම් එවැනි මානෙද කම්මක්කේ මානෙ ලෙස හැඳින්විය නොහැකිද? ගරු ස්වාමින් වහන්සේ කාරුණිකව මේ පහදා දෙන සීක්වා ඔබ වහන්සේට මෙම පින් නිවන් දොරටුවක්ම වේවා කියලා. පින්වත්නි උපච්ඡේදක මානෙ මේ විදිහට තේරුම් ගන්න. ප්‍රතිසන්දි ජනක කර්මයෙන් යම්කිසි සත්වයෙක් යම්කිසි සත්ව ලෝකයක උප්පත්තිය ලැබුවා නම් ඒ සත්වයාට
බොහෝ කාලයක් ජීවත් වෙන්න සත්‍ය තිබුණත් ආයුසත් කර්ම ශක්තියත් දෙකම තියෙද්දි පෙර ආත්ම භාවයකදී කරපු කර්මයක් දැන් අපරාපරිය වේදනීය විදිහට මතුවෙලා ඒ අපරාපරිය වේදනීය කර්ම අකුසල කර්මයකින් හරි නැත්තම් වර්තමාන භවයේදී කරන ලද පාප කර්මයක රුකුලක් ලැබලා හරි උපඝාතක කර්මයක් විදිහට පැමිණිලා අර උපං කර්මය නසන කර්මයක් විදිහට පැමිණිලා පිළිසිඳගත් ජනක කර්මයේ විපාක සත්‍යයට අනතුරක් කරලා අතරමඟදී අකාලයේ සිද්ධ කරන මානේ අකල් මරණේ වෙනවා. ඒක පින්වත්නි කර්ම ශක්තිය අවසන් වීමෙන් සිද්ධ වන මානයක් නෙමෙයි අර කිව්ව විදිහට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අපේ හාමුදුරුවනේ ඇතම් ප්‍රසිද්ධ පන්සල්වල සංගීතයේ මුසු කරමින් භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට ගී ගායනා කරනවා. මෙම ගීත එම භික්ෂූන් වහන්සේලා රස විඳිනවා. හාමුදුරුවනේ මෙවැනි දේවල් වලින් හත්වන සිල්පදේ කැඩනවාද? තෙරුවන් සරණයි පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේට. පින්වත්නි හත්වෙනි සිල්පදේ නච්ච ගීත වායත විසූක දර්ශන සිල්පදය කොහොමත් ඉතින් කැඩෙනවනේ මේ කාරණාව වෙද්දි. කැඩෙනවා. ඒක නිසා ගිහි අය ඒක කඩන්න නැතුව ඉන්න දැන් වග බලා ගන්න ඕන. එවැනි අයගේ ආසේ බිස්සුන් හතරට හරි කරදරයක්. නමුත් පින්වත්නි ගිහි උදවිය විසින් තේරුම් ගන්නට ඕනේ තමන් ඒ වගේ දේවල් කළ බිස්සුන් වහන්සේලාට පීඩාවක් නොවි ඉන්න. බිස්සුන් වහන්සේලාට යහපත් කල්යාණ මිත්‍ර ඇසුරක් තමයි ගිහියගෙන් ලැබෙන්න ඕන. නැත්නම් සංගීතය අහන්න සලස්වලා උන්වහන්සේලාට මේකට සහභාගී වුණ නැත්නම් මේ සංගීත සන්දාසය නැත්නම් මේ අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ඕන. ඔබ වහන්සේ ආවේ නැත්නම් ඕන් අපි හැම දාන් දෙන්නේ අපි ඔබ වහන්සේලා මේ විදිහට මේ මොනවා කිව්වත් ඒවට කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම තර්ජන ආදී කරමින් උන්වහන්සේලා අරකට එන තත්ත්වයටපත් කරලා උන්වහන්සේලා පැමිණිලා ඒවා උන්වහන්සේලාට අහලා ටිකක් වෙලා ඉඳලා හරියන්න කියලා එහෙම වැඩි ගම යන්න එපා. අපේ හාමුදුරන් ටිකක් වෙලා ඉන්න මේ ආරායත අමුත්තොත් ඉන්නවනේ. ওই විදිහට එහෙම කියමින් පින්වත්නි ඒ වගේ වලට පොළඹ ගන්නේ නැතුව ඉන්න නුවණැති ගිහි පින්වතුන් දැනගන්නට ඕනේ. අර විදිහේ සියලුම දේවල් විහාරස්ථාන වලට ඇසෙනමානේ ඒව කරමි සංඝරත්නයේවට වඩාම වාගෙන දැනම සංඝරත්නයේට ඒක සුදුසු නෑ කියලා දැනම නමුත් ගිහියයි විසින් සංඝරත්නයේකට පොළඹවලා කටයුතු කරලා අන්තිමට ඔන්න හාමුදුරන්ගේ සිල්පදේ කැඩනා කියලා කියන එකේ තීරුමක් නෑ. ඒක හිතාමතා ගිහියගේ උගුලක් වෙනවා. ඒ නිසා ඔය ඇත්ත උගුල් ඇටෙව්වොත් අනුන්ගේ සිල්පද කැඩවීමේ උගුලේ කොටස් කරුව නිසා ඔය ඇත්තන්ටත් අකුසල කර්ම වෙනවා. සිල්වතුන් දුස්සීලව කිරීමේ අකුසල කර්මය ඔය ඇත්තන්ට නිතැතිම හිමිවන හින්දා නොදැනුවත්ව හෝ සිල්වතුන් දුස්සීලව නොකර ඉන්නට ඔබ වග බලා ගන්න ඕන. අන්‍යයන්ගේ සිල්පද කැඩීම වීරක්‍රියාවක් නෙමේ. අන්‍යයන්ගේ සිල්පද කැඩීම අන්‍යයන්ගේ යහපත් කුසල ජීවිතය හමාර කරවීම කුසල ජීවිතයට අකුල් හෙලීම ඔය ඇත්තන්ගේ සසර ගමන දුකට දාලා නිවනට යන මාර්ගයේ වැහිලා ඔය ඇත්තන්ගේ සසර සුගතිය හමාර කරලා දුගතියේ හිමිකාරත්වයේ උරුම කරන කවුණකුත් වෙනවා. ඒ නිසා ඔය පුණ්‍යවන්තයෝ නිරන්තරයෙන්ම සංඝ රත්නයේ ගින්දර හා සමානව සලකා පරිස්සමින් ඇසුරු කරන්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි සුපින්වත් ස්වාමින් වහන්සේ සතිය සිහිය යෝනිසෝ මනසිකාරේ සති සම්පජඤ්ඤේ පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවීම උතුම් නිවන දක්වාම ලැබේවා කියා. පින්වත්නි ඔය ඇත්ත අහපු මේ ප්‍රශ්නෙට සතිය කිව්වහම සතිය සිහිය කියන දෙකම පින්වත්නි එක කරුණක් වෙන්නේ. සතිය කිව්වහම සිත අකුසල පක්ෂයට බැසලා විවිධ අරමුණු වලට විසිර යන්න දෙන්නේ නැතුව කුසල භාවනාවක හිත බැඳ තියෙන භාවනාවෙන් පිටත ගියපු හිත නැවත ඒ අරමුණට පමුණුවන ධර්ම ස්වභාවය හඳුන්වන්නේ සතිය කියලා. එතකොට සතිය සිහිය කියන්නේ සතියටමයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි යෝනිසෝ මනසිකාරේ
අපිට යහපත් සිහියෙන් යුක්ත වීම පංචස්කන්ධයේ දුක්ඛ වශයෙන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බැලීම යෝනිසෝ මනසිකාරී මූලධර්ම 9ක් ඔය ඇත්තන්ට විභංගාදීන් දැනගන්න පුළුවන්. එතකොට මේ යම් යම් ධර්මයන්ගේ නැත්නම් හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරී යුත් ධර්මතාවයන්ගේ උප්පත්ති පැවැත්ම විනාශ ආදී කවණුවල ස්වභාවයේ නුවණට හසු කරගන්නට කටයුතු කරගන්නට ඕනේ. සති සම්පජාන්නේ කියන්නේ සතිය කියන්නේ සිහියට, සම්පජාන්නේ කියන්නේ නුවණට, සිහිය හා නුවණට. අරමුණේ මුලා නොවන විදිහට පිහිටවන සිහිය සතිය. සම්පජාන්නේ කියන්නේ නුවණට. සම්පජාන්න හතරක් තියෙනවා. සාත්තක සම්පජාන්න, සප්පාය සම්පජාන්න, ගෝචර සම්පජාඤ්ඤ, අසම්මෝහ සම්පජාන්න කියලා. සාත්තක සම්පජාන්නේ කියන්නේ යෑම් ඊම් ආදීයේදී වැඩ ඇති නැති බව, ප්‍රයෝජන ඇති නැති බව සලකන නුවණට නමක්. සප්පාය සම්පජාන්නේ කියන්නේ යෑම් ඊම් ආදීයේදී ඒක තම කමටහාන්ට සුදුසු හෝ නුසුදුසු හෝ හානිකර බව හෝ ප්‍රයෝජනවත් බව එවුද්ධි කර බව සලකන නුවණට නමක්. ගෝචර සම්පජාන්නේ කියන්නේ මොන කටයුත්තක හිටියත් කමටහනේ යෙදී එයින් පිටත යන්නේ නැතුව ඉන්න පුළුවන් නුවණට නමක්. අසම්මෝහ සම්පජාන්නේ කියන්නේ යාම් ඊම් වගේ ක්‍රියාවන් වලදී වායෝ ධාතුව අත්පා ආදී පැතිර යාමින් සිද්ධවන චිත්ත ක්‍රියාව ඒ මගින් සිදුවන දේවල් කියලා දැනගන්න පුළුවන් නුවණට නමක්. ඒ විදිහට ඒ කවුණු තේරුම් ගන්නට ඕන. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි ගරු ස්වාමින් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ මවට පියාට තියෙනවාලු උසාවි වල නඩත්තු නඩු දික්කසාද නඩු මත් වතුරට අනියම් පෙමට මුදලට බිලිදුන් දරුවන් ළමා හිංසන අපචාර නඩු මව මරා පියා මරා සිපිරිගේ ලගින දරුවන් ළමා නිවාස පුනරුත්ථාපන නිවාස ළමා මෙහෙකාර සිඟන රස්සාව ලොකු පුතාට ලොකු දුවට බඩ පිස්සට කියමින් වෙනම හැදී ඇත. ඒ ගුණ දෙමාපියන් සතුණන් ඔවුන් අනාගාමී නේද? ගරු ස්වාමින් වහන්සේ මේ සත්‍යතාවයේ ප්‍රායෝගිකව පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා කියලා. පින්වත්නි, මව්පියන් කියන්නේ සැබෑ මව්පියන්ට නැත්තම් මව්පිය වෙස්යෙන් ඉන්න හොරුන්ට නෙමෙයි. උපාසක උපාසිකාවන් කියන්නේ සිල් රකින්න සැබෑ බෞද්ධයින්ට නැත්තම් බෞද්ධ වෙස්සේ අරගෙන ඉන්න හොරුන්ට නෙමෙයි. බිස්සු බිස්සුණීන් කියන්නේ සිල් රකින්න සැබෑ බිස්සුන් වහන්සේලාට බිස්සුණීන් වහන්සේලාට නැත්තම් ඒ සොරකමට අරගෙන ඉන්න අයට නෙමෙයි. එතකොට මෙතෙන්දී මව්පියන් කිව්වහම ඇත්තටම මව්පියන්ට සැබෑ මෑණියන් වහන්සේට සැබෑ පියාණන් වහන්සේට දරුවන් කෙරෙහි තමයි තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එක. අනිත් දරුවෝ ගැනත් ඇති සමහර ලාවට නමුත් ඉරිසියාදී වුණත් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෝ කෙරෙහි කොහොමත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ඇති වෙනවා. එතකොට උසාවිවල නඩත්තු නඩු. හැබැයි ඒ ඉතින් අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවන් තියෙන ඒ මව්පියෝ නෙමෙයි. නඩත්තු නඩු ආදීදී ඒ සැමියා වෙන භාර්යාවක් පස්සේ ගිහිල්ලා නැත්තම් ඒ භාර්යාව වෙන අන් ස්වාමීන් පස්සේ ගිහිල්ලා එතන කාමයේ මුල් කරගෙන ඒ මව්පියන්ගේ ප්‍රශ්න ගොඩක්. ඒක මේ සතර බ්‍රහ්ම විහරණත් එක්ක පටලවා ගන්න එපා. උසාවිවල නඩත්තු නඩු දික්කසාද නඩු. එතන තියෙන්නේ ඒ බිරිඳගේ අනියංකම් සම්බන්ධතා ජාලයක් හෝ ස්වාමියාගේ අනියම් සම්බන්ධතා ජාලයක් හෝ ඒ දෙන්නට එකිනෙකට ඉන්න බැරි ආකාරයේ යම් කිසියාමාන ක්‍රෝධ වෛරාදී රාගදේශාදී කුමන හෝ වැඩපිළිවෙලක් මත් වතුරට අනියම් පෙමට මුදලට බිලිදුන් දරුවා. එතකොට එතන පස්සන සිරිපදේ කඩාගෙන කටයුතු කරපු ඒ නොමග යෑමේ ස්වභාවයක්. අනියම් පෙමේදී එතන රාගාදී කිලිටි කෙලෙස් ධර්මවල ගොදුරු. එතකොට ළමා හිංසන අපචාරනඩු. එතකොට ළමා හිංසන අපචාරනඩු පින් වගේ දේවල් වලදී උනත් තියෙන දැඩි කාමාදී කාරණා. මව මරා පියා මරා සිපිරිගේ ලගින දරුවන් ළමා නිවාස පුනරුත්ථාපන නිවාස. එතකොට මාතෘඝාතක පීතෘඝාතක අනන්තර පාප කර්ම කරගත උදවිය වගේම
ඒ ළමා නිවාස ආදිය. හැබැයි ඉතින් ඔය පසුපස ළමා නිවාසයකට ළමයෙක් වැටෙන්න ඒ ළමයා තමන් අනාථ වන විදිහට කලින් භවයේ කරගෙන තියෙන අකුසල කර්ම අන්පවුල් අන්දරු අනාථ කරමින් අසරණ කරමින් කරපු වගේ ණය වගේම දන් දීම වගේ ඒවා කරගන්න නැතුව අකුසලයේ හැසෝන විදි මේ හැම කිව්වේ හැම කරදර උපද්‍රව පීඩා හැම එකක් පසුපස්සෙම තියෙන ඒ රැස් කරගත්ත කර්ම විපාක ආදිය. හොඳ යහපත් පෞල් ජීවිතයක් නොලැබෙනවා නම් ඒ වගේම විවිධාකාර විදියට කටයුතු වෙනවානේ කෙලෙස් වගේම කර්මයක් තියෙනවා කර්ම වගේම කෙලෙසුත් තියෙනවා මේ විදිහට පින්වත්නි විවිධාකාර කාරණා මෙතන තියෙන්නේ එතකොට ළමා මෙහෙකාර සිංගන රස්සාව ලොකු පුතා ලොකු දුවට බඩපිස්සට කියමින් වෙනම හැදලා තියෙනවා කිව්වහම මේවා පසුපස්සේ තියෙන්නේ ඒ අයගේ කර්මයෝ නානත්තකාය නානත් සංඥා විවිධාකාර ශරීර තියෙන විවිධාකාර සංඥාවන්ගෙන් තමයි මනුස්ස ලෝකයේ උපදින්නේ මනුස්ස ලෝකයේ අය අහේතුක සුගති විදියට ඇති දි හේතුක විදියට ඇති ති හේතුක විදියට ඇති ඒ අයගේ කර්ම වැඩපිළිවෙලේ විපාක වැඩපිළිවෙලේ මෙතන තියෙනවා සුනීත සෝපාකල වගේ අයත් ඉන්නවා කලින් භවයේ කෝටිපතියෝ වෙලා ඉඳන් දාන ආදී මොනවත් කානතු ලෝභකමේ ඉඳලා මැවුනට පස්සේ හරියට අදින පුබ්බකල වගේ හිම උප්පත්තිය ලැබලා මේ බොහොම දුක්ඛිත ජීවිත ගෙවමින් අවසානයේදී කොර ආදී තත්ත්වයටපත් වෙලා ඒ වගේ බොහොම දුක්ඛිත අසරණ ජීවිත සිඟා කන ජීවිත වලට එහෙමපත් ඒවා කර්ම වැඩපිළිවෙල එතකොට ඒ ගුණ දෙමාපියන් සතුනන් ඔවුන් අනාගාමී නේද කියලා කිසිසේත්ම නැහැ ඒක සම්පූර්ණයෙන්ම වැරදි පින්වත්නි ඒවා එහෙම කරගෙන තියෙන්නේ කෙලෙස් හින්දා ඔවුන්ගේ විපාක සත්‍ය ඇතිවන එවැනි ස්වභාවයන් දිගින් දිගටම පවතිනවා ඒවා මහා අකුසල කර්ම අනාගාමී භූමියේදී ඒ කර්මසය කරලා තියෙන්නේ අනාගාමී භූමියේදී සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඇතිවන ආකාරයේ සිත් වැඩ පිළිවෙල නැති කරලා කාමරාග පටිගියොත් නැත්තටම නැති කරලා තියෙන්නේ ඉතින් ඒවා නැත්තටම නැති කරලා තියෙන අය ඇත්තටම තියෙන කෙලෙස් බහුලව ඉන්න මේ වගේ කුණු ගොඩවල් එක්ක පින්වත්නි සංසන්දනය කිරීම කිසිදු තේරුමක් නැහැ ඒක දහම් කවුණු වර්ධවා වටහා ගැනීමකුත් වෙනවා ඒ නිසා නිරන්තරයෙන්ම පින්වත්නි සැබෑ ලෙසම ගුණධර්ම වලින් පිරෙන්නේ ගුණධර්ම ඇතිවන ආකාරයේ චිත්තචෛතසික වැඩපිළිවෙලක් ගොඩ නැගුණු ඒ චිත්තසංතතියෙන් සහ මුලින්ම නැත්තටම නැති කරපු සිත් වැඩපිළිවෙලකුත් තියෙන යහපත් විදියට තමාම උසස් තත්ත්වයට නිර්මාණය කරගත් පිරිස් කොහොමත් මව්පියෝ දරුවන් කෙරෙහි සතර බ්‍රහ්ම ගුණයන් පතුරවනවා නමුත් සාංශාරික බද්ධ වෛරක්කාරයෝ මව්පියෝ දරුවෝ අතර එකිනෙකාට සම්බන්ධ උප්පත් ලබන වෙලාවන් වලදී ඒක තව තවත් වෙනස් ආකාරات වෙනවා මේ සංසාර චක්‍රයක් දුක්ඛ සමුදය ධර්ම ඔස්සේ බැලුවාම ඔබට තව දුරටත් මේ කවුණු වැටහිවි පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ගිහියන් වන අපි කෙසේද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්නේ කෙලෙස් වලට වහල් නොවි ආර්ය මාර්ගයේ ගමන් කරන ආකාරය ගැන පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ පින්වත්නි ඔය ඇත්ත මුලින්ම පරතෝ ഘോഷය ඇතු කරගන්න ගිහියන් වන ඔය ඇත්තෝ ධර්මයේ දැනගන්නට ඕනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන වගේ ධර්මයේද කියලා ඔය ඇත්තෝ ධර්මයේ ඇහුම්කන් දීලා පරතෝ ഘോഷය ඔස්සේ ඇති කරගන්න ඔය ඇත්තෝ ඉන්පස්සේ යෝනිසෝ මනසකාරයෙන් ඉන්න ඒ ධර්මයන්ගේ හටගැන්ම පැවැත්ම විනාශය ආදී හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීන් යුත් ධර්මතා වැඩපිළිවෙල නුවණට හසු කරගනිමින් කටයුතු කරන්න. එහෙම කටයුතු කරනකොට ධර්ම ශ්‍රවණය කරපු නුවණින් විමසා බලන ඔය ඇත්තන්ට පුළුවන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. ඔය ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරද්දී නුවණින් විමසා බලද්දී ඔබේ නාම රූප ධර්ම ගැන ඔබට වැටහෙද්දී ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැද්දේ නැත්නම් අනාගතයේ අපාගත වන විදි දුක්ඛාදර වලට මුහුණ දෙන විදි කරන අකුසල කර්මවල දුක්ඛාදර විඳවන්න වන විදි ඔක්කොම පින්වත්නි වැටහෙන්න පටන් ගන්නවා. ඒ සියල්ලම ඔය ඇත්ත
ඇත්තන්ට වැටහෙන්න පටන් ගන්නකොට ඔය ඇත්තන්ට ඒ කවුණු තේරෙන්න පටන් ගද්දී ඔය පුණ්‍යවන්තයෝ නිතැතින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න පටන් ගනීවි. ඒ නිසා ධර්ම ශ්‍රවණීම කරන්න. ඔය ඇත්තෝ සත්පුරුෂයෝම ආශ්‍රය කරන්න. සද්ධර්මයේම ශ්‍රවණය කරන්න. යෝනිසෝ මනසකාරීම ඉන්න ධම්මාන් ධම්ම ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදින්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මේ දිනවල Facebook වල අච්චරිය මනුස්සෝ නම් පොතක් පිළිබඳ රැල්ලක් නිර්මාණය වී ඇත. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ජීවිත කතාව අන්තර්ගත මේ පෘථිවි මණ්ඩලයේ නොමැති පොතක් ලෙස සැලකේ. එහි කායවාක් මනෝ ප්‍රනිධාන නැත. බෝසත් මව්වරු ප්‍රකෘතියෙන් අටසිය සමාදන් වන බව අසා ඇතත්. එහි සඳහන්ව ඇත්තේ පන්සිල් සමාදන් වූ බවය. බෝසත් පුතු මුලින්ම පිළිගත්තේ අරහත් බ්‍රහ්මරාජයන් ලෙස අප අසා ඇතත්. එහි ඇත්තේ දෙව්වරු පිළිගත් බවකි. එහි සඳහන් වන්නේ මහා කල්පයකට අන්තර්කල්ප 256ක් ඇති බව නොව ඇත්තේ අන්තර්කල්ප 64ක් බවයි. බුදුරජාණන් වහන්සේගේ මුළු පාරමිතා කාලයේ අසංකේය කල්ප 20ක් ලෙස එහි දක්වා ඇත. අප අසා ඇති පරිදි අසංකේය කල්ප 20ක් යනු මහා කල්ප 5කි. ඔබ වහන්සේට හැකිනම් මේ පොත කියවා මේ පොත ලියූ ස්වාමින් වහන්සේට අනුකම්පාවෙන් මෙහි විකෘති ගැන දේශනාවක් පවත්වන සේක්වා. කල්ප විභංගයේ පිළිබඳව දේශනාවක් කරන සේක්වා. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි අපිට පුළුවන් එවැනි දේශනාවක් කරන්න. ඔබට පුළුවන් නම් ඔය කියන පොත අපට PDF විදිහට ලබා දෙන්න. එතකොට පින්වත්නි එහි අන්තර්ගතය මොකක්ද කියලා අපිට දැනගෙන ඔබට වැටහුණු කවුනුත් ඔබට නොවැටහුණු තවත් කවුණු තියෙනවා නම් ඒ වගේ නිදොස් සදොස් ස්වභාවයේ බලලා ඔය අපිට මේ පිළිබඳ දේශනාවක් කළේ නිවැරදි කරවන්නට පුළුවන්. එවැනි වැද්දක් තියෙනවා නම් ඒ නිවැරදි කරන්න වෙනවා. ඔය ඇත්ත ළඟ එවැනි පොතක් තියෙනවා නම් අපිට PDF ආකාරයට හෝ තැපැල් මගෙන් හෝ ලැබෙන සලස්වන්න ඒ කවුණු සිද්ධ කළේ නිවැරදි කරන්න පුළුවන්. සත්පුරුෂ පින්වත්නි අදත් ඔය පුණ්‍යවන්තයෝ මේ සෙන්සුරාදා දිනයේ උතුම් ධර්ම දානයන් හා සම්බන්ධ වූවා. ඔය පුණ්‍යවන්තයෝ මෙතෙක් කරගත් සියලුම පුණ්‍ය කුසල සම්භාරය ඔබ නම් මියගිය සසරගත නෑදෑයිනට ඒකාන්තීම අනුමෝදන් වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. මේ පුණ්‍ය ධර්මියෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. පින්වත්නි අදත් මේ උතුම් ධර්ම දානමේ කටයුතු වලට සහාය දුන්නු අපේ අපරාධකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන් වහන්සේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අපේ ජයලාල් මැතිතුන් සාන්තරන්තුන්ගේ මැතිණිය පුණ්‍යවන්තයෝ ප්‍රශ්න ඇසූ ධර්ම ශ්‍රවණය කළ පින්බරෝයේතු සියලුම පුණ්‍යවන්තයෝ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තපචායිනෝ චත්තාරු ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු.